right 2017 structured එක ඔයගොල්ලන්ට මේ පේන්න තියෙන පළවෙනි structured ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නෙන් අහලා තිබුණේ DFD එකක් level 1 DFD එකක් අපි මේක කීප වතාවක් කරලා තියෙනවා ඒක නිසා බලන්න ඔයගොල්ලෝ හරි විදිහට මේ දේවල් ටික මැච් කරගත්තද කියන එක right මම ලකුණු වෙන්න ඕන තැන් highlight කරන්නම් මේකේ කොතන හෝ තේරෙන්නේ නැත්නම් මට කියන්න ඒ කියන්නේ මෙන්න මෙතන ගන්න විදිය තේරෙන්නේ නැහැ කියලා තියෙනවා නම් මට කියන්න එතකොට මම ඒක විස්තර කරන්නම් එන්න මේ ටැන් ටික හරිද ළමයි right චමත් හරිද චමත් හරි right දෙවෙනි ප්‍රශ්නේ ඊතර මේක එකට එක ගානේ ලකුණු වැටෙන්නේ ලකුණු 10න් කීයද කියලා දාගන්න දෙවෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙන්නේ OS එක සම්බන්ධයෙන් right ප්‍රශ්නේ පැත්ත ගැන බැලුවොත් අහලා තියෙනවා මෙහෙයුම් පද්ධතියක ධාවන තත්වයේ පවතින ක්‍රියායනයක තත්වය වෙනස් කරන සිදුවීම් මොනවාද කියන එක. right එතකොට ධාවන තත්වයේ පවතිනවා කියලා කියන්නේ ස්ටේට් එක running කියන ස්ටේට් එකේ තියෙන්නේ.
right? The running state එකේ තියෙන කෙනෙක්ට change වෙන්න පුළුවන් states ටික. එතකොට ඕක 7 state diagram එක සත්ත්ව රූප සටහන මතක නම් එතනින් තමයි ඔයගලන්ට වැඩේ කොට දාගන්න තියෙන්නේ. right? මං සත්ත්ව රූප සටහන පොඩ්ඩක් අරගන්නම්. right? මෙන්න මෙතන මතක තියෙන්න ඕනේ. ඒකට අහන්නේ ධාවන තත්වයේ පවතින කෙනෙක්. ඒ කියන්නේ මෙයා ධාවන තත්වයේ පවතිනවා. එයාට යන්න පුළුවන් තැන්. ඒතර යන්න පුළුවන් තැන් තුනක් තියෙන එකක් තමයි නැවත් වූ සහ අවහිර කළ සහ සූදානම් කියන තැන්. එක්ක සූදානම් නැත්නම් රැඳී සිටින කියලා ගන්නත් පුළුවන්. right? එතකොට ප්‍රශ්නේදී අහන්නේ ඒ මෙහියුම් පද්ධතියේ ධාවන තත්වයේ පවතින ක්‍රියායනයක තත්වය වෙනස් කරන සිදුවීම් මොනවද කියලා. එතකොට තත්ව ටික තමයි අපි terminated, blocked, ready නැත්නම් නැවැත් වූ අවහිර කර සූදානම කියන තැනට යන්නේ. වෙනස් කරන හේතු ටික තමයි මෙතන තියෙන්නේ. මුදා හැරීමක් නිසා, IO පොරොත්තුවක් නිසා, input output completion එකක් කියන්නේ ආදාන ප්‍රතිදාන සම්පූර්ණ කිරීමක් නිසා. right? එතකොට උත්තර ටික වෙන්න ඕනේ ඔන්න ඔය හේතු තුන. right? මේ කියන හේතු තුන තමයි උත්තර වෙන්න ඕනේ. right? marking scheme එක බලුවොත් termination of the process ක්‍රියායනයක් නැවැත්වීම නැත්නම් අවසන් කිරීම, time out ක්‍රියායනයකින් කල්ලිකුත් වීම, ඊළඟට block for input output operation. මේ තප්පරයක් ඉතින් මම වැරදිද දැන් highlight කරේ. ඔව් sorry මේ මෙතන එන්නේ නැහැ. සූදානම් වලට එන්නේ මේ time out එක නිසා. block එකෙන් ආවිද කියලා. මොකද ධාවන තත්වයේ ඉන්න කෙනෙක්ට යන්න පුළුවන් තැන් තුන තමයි යහන්නේ. ඒකට මුදා හැරීමක්, input output පොරොත්තුවක් නැත්නම් input output සඳහා රැඳී සිටීමක්, කාලය ගත වීමක්, time out. එතකොට ඔය කරුණු තුන සටහන් කරලා තියෙනවා නම් ලකුණු තුනක් දෙන්න පුළුවන්. B කොටසේ අහලා තියෙනවා මේ context switching වලට අදාළව නැත්නම් සන්දර්භ ස්විචනය කියන්නේ මොකක්ද කියලා ඒගොල්ලෝ අහලා තියෙන්නේ නේද? ඔව් මෙතන තියෙනවා සන්දර්භ ස්විචනයේ සිදුවන විට මෙහෙයුම් පද්ධතිය විසින් සිදු කරන ප්‍රධාන ක්‍රියාවන් පැහැදිලි කරන්න. දැන් context එකක් ස්විච් වෙනවා කියලා කියන්නේ මොකද්ද? CPU එකේ තියෙන කෙනෙක් ඊළඟට තමයි right සන්දර්භ ස්විචනය කියලා උතෙන්දී අපි කතා බහ කරන්නේ මොකද්ද? CPU එකේ ඉන්න process එක අපි P1 කියලා අරගත්තොත් RAM එකේ ඉන්න process එකත් එක්ක මාරු කරන එක. right? P1 කියන කෙනාට මොකක් හෝ උවමනාවක් මත එයාට රැඳී සිටින්න සිද්ධ වුණොත් ඒ කියන්නේ එයා කරන ක්‍රියාවලිය නතර කරන්න ගොඩක් වෙලාවට input output weight එකක් නැත්නම් event weight එකක් අදාළව මේ
P1 execute වෙන එක CPU එක ඇතුලේ නතර වෙනවා. නතර වුණාම operating system එක කරන්නේ මේ P1 ට අදාළව තියෙනවා process control block එකක්. ඒක අපිට PCB1 කියලා අරගන්න පුළුවන්. අන්නේ PCB1 එක update කරනවා. right මෙයාව update කරනවා. ඒක තමයි පළවෙනි ක්‍රියාව වෙන්නේ. ඊට පස්සේ මෙයාව අයින් කරනවා RAM එකට. ඒක තමයි දෙවෙනි ක්‍රියාව වෙන්නේ. තුන්වෙනි ක්‍රියාවේදී කරන්නේ P2 කියන එක්කෙනාගේ PCB එක. PCB2 කියන කෙනාගෙන් මේක read කරලා මෙයාගේ state එක P2 කියන කෙනාගේ state එක refer කරගන්නවා. read and refer P2 state. P2 ගේ තත්ත්වය කියවා කොහොමද කියලා දැනගන්නවා. ඊට පස්සේ කරන්නේ මොකද්ද? P2ව move කරනවා CPU එකට. එතකොට මෙතන තුන්වෙනියට සිද්ධ වෙන්නේ මේ read කරන එක. මේ ඇත්තටම හතරවෙනි ක්‍රියාවලිය. ඕක තමයි context switching වලදී OS එකෙන් සිද්ධ වෙන දේ. alright පැහැදිලිද? ඕක පොඩියට ඇඳ ගන්න අවශ්‍යයි ඉන්නවා නම් ඇඳ ගන්න. ඒතර context switch කරනවායි swap කරනවායි කියන concept සමහර අය පටල ගන්නවා. ඒක පටල ගන්න එපා. context switch කරනවා කියලා කියන්නේ CPU එකේ ඉන්න කෙනෙක් එයාගේ ක්‍රියාත්මක වීමේ CPU එක ඇතුලේ ක්‍රියාත්මක වීම නැත්නම් CPU එක ඇතුලේ run වෙන එක නතර වීම නිසා memory එකට යවලා memory එකකින් කෙනෙක් අරගන්න එක. swap කරනවා කියලා කියන්නේ memory එකේ ඉඩ හදාගන්න memory එකේ තියෙන process hard disk එකට පාත් කර යවි. Hello, good morning. Yes. I'm so happy. හරි. පැහැදිලිද ළමයි? මම මාකින් ස්කීම් එක පැත්තට යන්නද? උත්තරේ තියෙන විදිය ගැන කතා කරන්න. මේක අඳින අය ඉන්නවා නම් එතන ඉවර කරගන්න. ඇඳලා ඉවර නම් කියන්න ළමයි. මෙතන RAM එක කියලාත් මාක් කරගන්න ළමයි. That's nice as well.
හරිද ළමයි? right. එතකොට උත්තරේ ලියවෙන්න ඕනේ මේ විදිහට. මේකේ ඉංග්‍රීසි වලින් තියෙන store the current state of the running process in the PCB. ධාවනය වෙන ක්‍රියායනයේ තත්වය එහි PCB එක තුල සටහන් කරනවා. Load the state of the process to be continued to the CPU from the PCB. සකසනය තුල ධාවනය වීමට නියමිත ක්‍රියායනයේ තත්වය එහි PCB එකෙන් ප්‍රවේශණය කරනවා. Transfer the control to process to be continued. Right? ඉන්පසු පසුව ක්‍රියාත්මක වීමට නැත්නම් ඉදිරියට ක්‍රියාත්මක වීමට ඇති ක්‍රියායනයක පාලනය ලබා දෙනවා කියන්නේ. right? එතකොට මේ වචනම තියෙන්න අවශ්‍ය නැහැ. කෙසේ හෝ ඒ කියන ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙනවා නම් ක්‍රියාවලිය විස්තර වෙලා තියෙනවා නම් ඔයගලන්ට අදාළ ලකුණු ටික අරගන්න පුළුවන්. පැහැදිලි? right. C part එකේ අහලා තියෙන්නේ කොහොමද boot up process එක සිද්ධ වෙන්නේ කියලා. right. එතකොට ඔක සරලව මේ විදිහට විස්තර වුණා නම් හරි. power on self test නැත්නම් executing or running BIOS. right. එතකොට post වැඩසටහන ක්‍රියාත්මක වීම හෝ BIOS ධාවනය වීම මුලින් කියන්න ඕනේ. ඊට පස්සේ run the bootstrap program to load the OS to the main memory. ප්‍රධාන මතකයට මෙහෙයුම් පද්ධතිය ප්‍රවේශණය කිරීම සඳහා bootstrap වැඩසටහන ධාවනය වීම අවසානයේ transfer the control to the OS. right? මෙහෙයුම් පද්ධතියට පාලනය ලබා දීම. right? ඔය කියන දේවල් ටික සටහන් වෙන්න ඕනේ. ඔය ටික සටහන් වෙනවා නම් ලකුණු 3 අරගන්න පුළුවන්. right. පැහැදිලිද? දෙවෙනි ප්‍රශ්නේ එතනින් ඉවරයි. 10න් කීයද කියලා ලකුණු ටික දාගන්න. ගැටලු තියෙනවද දෙවෙනි ප්‍රශ්නේ? පැහැදිලි නැත්නම් right. රිද්මා ගැටලු තියෙනවා කියන එකද ඔව් කිව්වේ? ප්‍රශ්නේ ඉවරයි කියන එකද?
right හරි තුන්වෙනි ප්‍රශ්නට යමු තුන්වෙනි කොටස කතා කරලා තියෙන්නේ මේ e-commerce සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ right පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන ගනුදෙනුවක් සේවාවක් ඊ-වාණිජ්‍ය තුල B2B ලෙස වර්ගීකරණය කිරීම සඳහා තෘප්තිමත් විය යුතු ප්‍රධාන කොන්දේසි තුනක් ලියන්න. right එතකොට බොහොම සරලව මෙයා ඊ ගනුදෙනුවක් නම් අපි කියන්න ඕනේ ඊ ගනුදෙනුවක් ඇතුලේ විකුණන පාර්ශවය නේද විකුණන පාර්ශවය අහලා තියෙන්නේ business to business නේ B2B නේ විකුණන පාර්ශවය business එකක් වෙන්න ඕනේ මිලදී ගන්න පාර්ශවය business එකක් වෙන්න ඕනේ අදාළ ගනුදෙනුව මාර්ගගතව සිදු වෙන්න ඕනේ නැත්නම් ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් සිදු වෙන්න ඕනේ right එකම තමයි මාර්කටිං ස්කීම් එක කියලා තියෙන්නේ it should be an online service or transaction මාර්ගගත සේවාවක් හෝ ගනුදෙනුවක් විය යුතුයි buyer ගැනුම්කරු business user කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් ව්‍යාපාරයක් වෙන්න ඕනේ and seller විකුණන කෙනා විකුණුම් පාර්ශවය business එකක් විය යුතුයි. right ඒතර ඔය කියන කරුණු තුන තියෙනවා නම් ලකුණු තුනක් අරගන්න පුළුවන් එකකට එක ගානේ ලකුණු හම්බෙනවා. දෙවෙනි කොටසේ කතා කරලා තියෙනවා ඉහත ගනුදෙනුවේ විකුණුම්කරු වෙනුවට මෘදුකාංග ඒජන්තවරයෙකු යොදාගත්තේ නම් එම මෘදුකාංග ඒජන්තවරයාට තිබිය යුතු ප්‍රධානම පෙර ක්‍රියාකාරී හැසිරීම සඳහන් කරන්න. එතකොට ඔක බොහොම ලේසියි දැන් විකුණුම්කරු කියන කෙනා මිනිස්සෙක්නේ. විකුණුම්කරුට අවශ්‍යතාවය තියෙන්නේ විකිණීම. ඇයි යා විකුණන්නේ? ලාභයක් ලබා ගන්න. එතකොට විකුණුම්කරුගේ අදහස නැත්නම් විකුණුම්කරුගේ පෙර ක්‍රියාකාරීත්වය තමයි බිස්නස් එක සිදු කරලා ලාභයක් ලබා ගන්න. right එහෙනම් software agent ගේ motive එක නැත්නම් උවමනාවක් ඒ දෙයම තමයි. right බිස්නස් එකක් කරලා අදාළ ලාභය උපයා ගැනීම නැත්නම් ලාභයෙන් මොනවාද ලාභය උපරිම කර ගැනීම. right මෙතන කියලා තියෙනවා if the seller is replaced by the software agent the agent represent a business user therefore main proactive behavior is to take actions that make high business profit. right එතකොට ඔය බෝල් කරලා තියෙන ටිකෙන් තියෙන points ටික තමයි එන්න ඕනේ. right ක්‍රියාව තමයි make high business profit. right වඩා වැඩි ලාභයක් උපයා ගැනීම ඒක තමයි යාගේ පෙර ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතකොට ඒ ඔය business profit එක නැත්නම් ව්‍යාපාරයට අදාළව තියෙන ලාභය වැඩි කරගන්නවා කියන point එකට තමයි එක ලකුණක් දීලා තියෙන්නේ. ඒක ලියනකොට ළමයි ලාභය වැඩි කර ගැනීම විදිහට කෙටියෙන් ලියන්නේ නැතුව මේ විදිහට පොඩි විස්තර කිරීමක් වුණා නම් හොඳයි. right software agent කෙනෙක් එනවා කියලා කියන්නේ එයා represent කරන්නේ business user කියන්නේ ව්‍යාපාරය සිදු කරන කෙනා නැත්නම් විකිණීම සිදු කරන කෙනා. ඒක නිසා එයාගේ පෙර ක්‍රියාව වෙන්නේ ලාභය වැඩි ලාභයක් උපයා ගැනීම. තුන්වෙනි ප්‍රශ්නේ ඔයගලන්ට අහලා තියෙනවා ඒගොල්ලන්ගේ SQL statement එකට නේද? insert statement එකක් create statement එකක් දීලා තියෙනවා. ඒකට දාලව කියලා තියෙනවා පහත දත්තය student වගුවට ඇතුළත් කිරීමට SQL විමසුමක් ලියන්න කියලා. ඒකට insert into statement එකක් එන්න ඕනේ. එතනදී insert into statement එක විදි කීපයකට ලියන්න පුළුවන්. මේ පළවෙනි එක පෙන්නලා තියෙනවා ලියන්න පුළුවන් සරලම ආකාරය insert into student. ඒ වචන තුන තියෙන්න ඕනේ insert into student කියන table එකේ නම.
ඊළඟට ඒ කොටස තියෙනවා නම් එක ලකුණයි. values කියලා පාවිච්චි කරලා තියෙනවා නම් තව එක ලකුණක් හම්බ වෙනවා. ඊළඟට මේ අගයන් ටික මේක ඇතුලේ නිවැරදිව දක්වා තිබීමට තව එක ලකුණක් හම්බ වෙනවා. එතකොට අගයන් දක්වනකොට මේ 1001 කියන එක උඩුකමා යටතේ එන්න ඕනේ. සිංගල් කෝට්ස් යටතේ එන්න ඕනේ. මොකද අපේ create table statement එකේ මේගොල්ලන්ගේ තත්වයන් දක්වලා තියෙන්නේ නේද? data types දක්වලා තියෙන්නේ student number එක char, name එකක් char, address එකක් char විදිහට. ඒ කියන්නේ තුන් දෙනාම characters තියෙනවා. right? තුන් දෙනාම characters කියලා කියන්නේ අනිවාර්යෙන් මේ 1001 සමන් කුමාර මේ කියන කට්ටිය මේ තුන් දෙනාම single quotes අතරමැද්දේ භාවිතා වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ අනුව මේ කියන ආකාර තුන තියෙනවා නම් ඔයගලන්ට ලකුණු ලබා ගන්න පුළුවන්. කෙනෙකුට අවශ්‍ය නම් මේ විදිහට මෙයාගේ columns ටික values කියන keyword එකට කලින් වරහන් ඇතුලේ දක්වලා තියෙන්නත් පුළුවන්. ඒක නැති වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම student number name address කියන එක නැති වෙනකොට අපි අනිවාර්යෙන් පළවෙනි එක්කෙනා විදිහට student number එකක්, දෙවෙනි එක්කෙනා විදිහට name එකක්, තුන්වෙනි එක්කෙනා විදිහට ඔයගලන්ගේ address එකත් ලබා දෙන්න ඕනේ. right? මොකද මේ student name address කියන එක්කෙනා define කරොත් ඒ පිළිවෙලට දුන්නා නම් හරි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙතන ඔයගොල්ලෝ name, student number, address කියලා දීලා සමන් කුමාර 1001 address එක ලිව්වා නම් ඒත් හරි. මොකද මේ උඩ සටහන් කරනවා කියලා කියන්නේ ඒකේ පිළිවෙලට තමයි යට details ටික එන්න ඕනේ. උඩ සටහනක් නැහැ කියලා කියන්නේ මෙයා සටහන් වෙන්නේ නැහැ කියලා කියන්නේ අනිවාර්යෙන් number එක මුලින් එන්න ඕනේ. name එක ඊට පස්සේ එන්න ඕනේ. address එක ඊට පස්සේ එන්න ඕනේ. right? ඔය විදිහට එතකොට ආන්සර් එක තියෙනවා නම් ඒකට ලකුණු 3ක් අරගන්න පුළුවන්. හරි. ඊළඟට අප්ඩේට් කරන්න කියලා තියෙනවා නේද? උඩ කියපු එක්කෙනාගේම ඇඩ්‍රස් එක 13 ස්කූල් ලේන් ජැෆ්නා කියලා අප්ඩේට් කරන්න කියනවා. මෙයාගේ ඇඩ්‍රස් එක තිබුණේ 78 මහරගම රෝඩ් මහරගම කියලා. දැන් ඒක වෙනස් කරන්න කියලා තියෙනවා 13 ස්කූල් ලේන් ජැෆ්නා කියන එකට. එතකොට අප්ඩේට් ස්ටුඩන්ට් ස්ටේට්මන්ට් එක ලියන්න පුළුවන් ක්‍රම ගොඩක් මේගොල්ලෝ පෙන්නලා තියෙනවා. ඒකේ පළවෙනි පේලියයි දෙවෙනි පේලියයි ওই විදිහටම එන්න ඕනේ. අප්ඩේට් කීවර්ඩ් එක තියෙන්න ඕනේ. ටේබල් එකේ නම තියෙන්න ඕනේ. set කියන කීවර්ඩ් එක තියෙන්න ඕනේ. අගය අප්ඩේට් කරන්න යන කොලම් එකේ නම තියෙන්න ඕනේ. සමාන ලකුණ තියෙන්න ඕනේ. වෙනස් වෙන්න අවශ්‍ය වෙන date එක තියෙන්න ඕනේ. single quotes අතරමැද්දේ where statement එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද where එක තිබ්බොත් තමයි හරියටම අදාළ තැන change වෙන්නේ. ඒතර where එකෙන් කරන්නේ අදාළ තැන හොයාගන්න එක. එතකොට අපි කියන්න ඕනේ අපිට ඒව refer කරගන්න පුළුවන් ලේසිම තැන තමයි student number එක. right? ඒතර where student number like statement එක පාවිච්චි කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් වඩා හොඳට දන්න විදිහ තමයි මේ විදිහ නේද? student number සමානයි කියලා දාලා එයාගේ student number එක define කරන එක. එතකොට මේගොල්ලෝ කියලා තියෙනවා like statement එක පාවිච්චි කරලා උත්තර වලට යන්න පුළුවන් කියලා. right? එතකොට මේ update student set address 13, school name, jaffna කියලා තියෙනවට ලකුණු දෙකක් දීලා තියෙනවා. where clause එක ලියනවට අමතර තව එක ලකුණක් දීලා තියෙනවා. එහෙම තමයි ලකුණු 3 හැදෙන්නේ ඔය උත්තරේ. right? පැහැදිලිද ළමයි?
ලකුණු 10න් කීයද කියලා දාගන්න. හතරවෙනි ප්‍රශ්නේ ඔයගලගෙන් අහලා තියෙන සිස්ටම් සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. එතකොට හතරවෙනි ප්‍රශ්නේ රූපයක් දීලා තියෙනවා. දීලා ඒගොල්ලෝ ඒ රූපෙන් ඉන්ඩිකේට් කරලා තියෙන විවෘත පද්ධතියක් මොන වගේද කියන එක. රයිට්. එතකොට විවෘත පද්ධතියේ සැකසීම මේ වගේ නම් සංවෘත පද්ධතියක් කොහොමද නිරූපණය කරන්න කියලා ඒගොල්ලෝ අහලා තියෙනවා. එතකොට හරි ලේසි සංවෘත පද්ධතියක නම් එකම වෙනස වෙන්නේ මේ ආදානය සහ ප්‍රතිදානය කියන දෙන්න පද්ධති සීමාව ඇතුලේ ඔයගලන්ට හම්බෙන්න ඕනේ. ඒතර මේ විදිහට සීමාව වෙනස් කරා නම් නැත්නම් මේ විදිහට පින්තූරය ඇඳුනා නම් ඔයගලන්ට එක ලකුණක් අරගන්න පුළුවන්. මේ හරියට components ලකුණු කරන්න ළමයි. input process output එක තියෙනවනේ මේ system boundary කියන එක හරියට ඉන්ඩිකේට් වෙලා තියෙන්න ඕනේ. right. ඊළඟට දෙවෙනි කොටසෙන් අහලා තියෙනවා ඉහත එක කොටස සඳහා ඇඳි රූප සටහන එසේ ඇඳීමට හේතු කරුණ පැහැදිලි කරන්න. ඒතර එතනදී කියන්න ඕනේ සංවෘත පද්ධතියක් තුල ආදාන පද්ධතිය තුලම ලබා ගන්න අතර ආදාන පද්ධතිය තුලින්ම ලබා ගන්න අතර ප්‍රතිදාන පද්ධතිය තුලටම උදා හැරේ කියන එක. right. marking scheme එකේ තියෙන්නේ in a closed system both input and output are available within the system or sentence with the same meaning. එක ඒ අදහස කියවෙන වාක්‍යයක්. right. එතකොට ආදාන හා ප්‍රතිදාන පද්ධතිය තුලින්ම සපයා ගන්නව නැත්නම් පද්ධතිය තුලම පිහිටනවා. නැත්නම් පද්ධතියෙන් ආදාන ලබාගෙන පද්ධතියටම ප්‍රතිදාන උදාහරිනවා කියන combination එක ගේන්න ඕනේ. පැහැදිලිද ළමයි? ඔව් ළමයි පැහැදිලිද? right. හරි. ඊළඟට ER diagram සම්බන්ධ ප්‍රශ්නේ තියෙන්නේ එක් පුද්ගලයෙකුට ජංගම දුරකථන එකක් හෝ කීපයක් හෝ අයිති විය හැකිය කියන එකට අදාළව ඇඳපු ER diagram එකක්. ඒගොල්ලෝ කියනවා මේ ER සටහනට සම්බන්ධ දත්ත සමුදායේ තුන්වන ප්‍රමත ආකාරයේ සම්බන්ධක වලට පත් කරන්න කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් ස්කීම එක ලියන්න කියන්නයි තියෙන්නේ. right. එතකොට ස්කීම එක ලියනවා කියන එක one to many relationship එකකට මහ ලොකු දෙයක් නෙවෙයි. අදාළ ස්කීමාස් දෙක ලිව්වා, අදාළ attributes ටික ලිව්වා. relationship එක හැදෙන්නේ one පැත්තේ තියෙන primary key එක අනිවාර්යෙන් many පැත්තට copy වෙන්න ඕනේ ස්කීම එකේ ඇතුලේ. right. එතකොට උත්තරේ මේ විදිහට එන්න ඕනේ. person පුද්ගලයා කියන කෙනා යටතේ NIC number එක ලියවෙන්න ඕනේ. පුද්ගලයාගේ පැත්ත 1. right. ඊළඟට මොබයිල් ෆෝන් එක පැත්තේ ලියවෙන්න ඕනේ. ටෙලිෆෝන් නම්බර් එක තියෙන්නත් ඕනේ. NIC number එක තියෙන්නත් ඕනේ. ඒ NIC number එක අපි දාන්නේ one to many cardinality එක manage කරගන්න. right. එතකොට ඔය දෙක හරි විදිහට ලියවිලා තියෙනවා නම් NIC number එක underline වෙලා තියෙන්න ඕනේ. ටෙලිෆෝන් number එක underline වෙලා තියෙන්න ඕනේ. right. ඔය දේවල් ටික හරියට තියෙනවා නම් ලකුණු 5ක් අරගන්න පුළුවන් ළමයි. ඒකට ලොකු ලකුණු ගාණක් දීලා තියෙනවා. right. එතකොට ඔකේ ලකුණු දීලා තියෙන each correct relationship with attribute 1 mark, each primary key 1 mark only if the relation is correct, one to many relationship no more than 2 relations. ඒකට 1 mark. දෙන්න ලකුණු දෙක ගන්න දීලා තියෙනවා. right. එතකොට ඔය පොඩි උත්තරේට ලකුණු 5ක්
දීලා තියෙනවා. ඒක ටිකක් ලොකුයි ඒ ලකුණ. right ඔය විදිහට තමයි structured paper එකේ 4 වෙනි ගාන ඉවර වෙන්නේ. එතකොට බලන්න ලකුණු 10න් කීයද කියලා සහ ලකුණු 40න් කීයද කියලා දාගන්න. හරි මේකේ පළවෙනි ප්‍රශ්නේ කරාද හැමෝම කියන්නේ කවුරු හෝ පළවෙනි එක කරලා තියෙනවද? ඔය ගේජ් ගන්න පොඩ්ඩක් කියන්නේ ප්‍රශ්නේ එච්චරම පැහැදිලි නැති වගේ ගතියකින් තමයි ආවේ. නමුත් ළමයින් පොඩ්ඩක් පටල ගැනීම කරා. මෙතනදී ඔයගොල්ලෝ ප්‍රශ්නෙට අදාළව ප්‍රශ්නේ හරියට තෝරා බේරා ගන්න ඕන ළමයි. ඒ කියන්නේ මේ වගේම ප්‍රශ්නයක් තියෙනවා 2013 අවුරුද්දට මට මතක විදිහට. මෙතනදී ඉන්පුට්ස් වලින් අදාළ වායු සමීකරණය 2013 ප්‍රශ්නේ තිබ්බේ ෆෑන් එක. වායු සමීකරණය ඔන් කරන එකයි ඕෆ් කරන එකයි දෙකම සිද්ධ කරනවා. මේ ස්විච් එකට පුළුවන් on off දෙකම කරන්න. right ඒ වගේම උෂ්ණත්ව සංවේදකයටත් පුළුවන් on කිරීම off කිරීම දෙකම කරන්න. හැබැයි ටයිමර් එකට පුළුවන් වෙන්නේ off කරන එක කරන්න විතරයි. right මොකද ඒකේ කියලා තියෙන මේ පොයින්ට් තුන තමයි ඔයගලන්ට අල්ල ගන්න තියෙන්නේ. right මේ තියෙන මෙතන කියලා තියෙන උෂ්ණත්වයට අදාළව තියෙන ටික. ඊළඟට ආයි ස්විච් එකට අදාළව තියෙන ටික මෙතන කියලා තියෙනවා. ඊළඟට කාලගණකය නැත්නම් ටයිමර් එකට අදාළව කතා බහ මෙතන කියලා තියෙනවා. ඒකේ තියෙන කාලගණකයේ පෙර තීරණය කර කාලාගයට පැමිණ විට වායු සමීකරණ යන්ත්‍රයේ ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වේ. එතකොට ප්‍රශ්නය ඇතුළේ කියලා නැහැ කාලගණකය පෙර තීරණය කර කාලාගයට නොපැමිණි විට වායු සමීකරණ යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරේ කියලා කියලා නැහැ. මෙයා ඕෆ් කරන කතාව ගැන විතරයි කියලා තියෙන්නේ. right ඒතර ඔය දේවල් තුන හරියට අඳුනගත්තා නම් ඔයගලන්ට මේ truth table එක අරගන්න පුළුවන්. right truth table එක හරියට ඇඳගත්තද ළමයි truth table එක විස්තර කරගන්න ඕනේද නැත්නම් ඒක clearද? මම ඔක විශේෂයෙන් අහන්නේ ඔතන පොඩ්ඩක් කට්ටිය පටල ගන්න සහ පැටලි සහගත දේවල් තියෙන නිසා. ඒක ඔයගලන්ට ක්ලියර් නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් නැත්නම් කතා කරන්න පුළුවන්. මොකද වෙලා තියෙන්නේ කියලා. alright okay රිද්මන්. මෙතන මේගොල්ලෝ ABC කියලා අරගෙන තියෙන්නේ ප්‍රශ්න දීලාම තියෙනවා නේද? ස්විච් එක A උෂ්ණත්ව සංවේදකයේ B කාලගණකයේ C කියලා. right එතකොට බොහොම පැහැදිලිව මෙතනදී ස්විච් එකේ තත්ත්වය ගත්තොත් ඒ කියන්නේ A කියන්නේ ස්විච් එකනේ. එතකොට ස්විච් එක ඕෆ් වෙලාවට මේ AC එක ක්‍රියාත්මක වීම තීරණය කරන්නේ මේ දෙන්න. right එතකොට එතනදී මේ අවස්ථාවේ බිඳුවයි කියලා කියන්නේ උෂ්ණත්වය කියලා තියෙන අගයට වඩා පහළ තියෙන්නේ.
මෙතනදී c බිඳුවයි කියලා කියන්නේ කාල ගණකය අදාළ අවස්ථාවට පැමිණෙමින් තියෙන්නේ. right? මොකද question එකේ කියනවා කාල ගණකයේ පෙර තීරණය කළ කාලගයට පැමිණෙන තෙක් එහි අවස්ථාව බිඳුවයි අවස්ථාව off ලෙස පැමිණි විට එහි අවස්ථාව on ලෙස පිහිටුවයි. ඒ කියන්නේ අපි ටයිමර් එක සෙට් කරොත් විනාඩි 10කට විනාඩි 10ක් ගත වෙනකන් එයා ඉන්නේ off state එකේ. ඒ කියන්නේ බිඳුවේ. විනාඩි 10කට පැමිණුණා කියන එක ඉන්ඩිකේට් කරන්නේ on state එකේ. ඒතර අපි කාමරේ සරලව කිව්වොත් AC එක දාලා විනාඩි 10කට ටයිම් එක සෙට් කරලා යන්න පුළුවන්. ඒතර විනාඩි 10න් පස්සේ විනාඩි 10ක් ඉවර වුණාම AC එක off වෙනවා. off වෙන්නේ ටයිම් එකේ අදාළ කාලගයට පැමිණීම නිසා. right? එතකොට මෙතනදී මේකේ තපරකින් ළමයි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. right? එතකොට මේකේ මේ ටිකේ කියන්නේ ස්විච් එක off. right? මේ අවස්ථා දෙකේදී කියන්නේ temperature එක low කියලා. ඒතර temperature එක low කියලා කියන්නේ temperature sense එක උදව් වෙන්නේ නැහැ AC එක on කරන්න. right? දැන් කාල ගණකයට පුළුවන් වෙන්නේ මොකද්ද? off කරන්න විතරයි. ඒක නිසා මෙයා මොන ආකාරයෙන් තිබ්බත් AC එක තියෙන්නේ off කියන මට්ටමේ. මොකද කාල ගණකයට පුළුවන් වෙන්නේ බිඳුව අවස්ථාවේදී මුකුත් කරන්න බෑ. එක අවස්ථාවට ආවම off කරන්න පුළුවන්. දැන් කොහොමත් AC එක off මොකද ස්විච් එකත් off වෙලා තියෙන්නේ. මම මේ රවුන්ඩ් කරලා තියෙන අවස්ථාවේදී උෂ්ණත්වයත් අඩුයි. ඒක නිසා එයා on කරන්නෙත් නැහැ AC එක. ටයිම් එකකට on කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා AC එක ඔය අවස්ථා දෙකේම off. ප්‍රීත්ම පැහැදිලිද? right. ඊළඟට මේ අවස්ථාව ගත්තොත් මේ අවස්ථා දෙක ගත්තොත් උෂ්ණත්වය අදාළ අගයට වඩා වැඩි. ඒ කියන්නේ කාමරේ රස්නේ. ස්විච් එකෙන් on වෙන්නේ නැහැ. ස්විච් එක off වෙලා තියෙන ඔය හතරෙම. ඒතර මේ අවස්ථාවේදී temperature sensor එකෙන් මෙතනදී temperature high temperature sensor එකෙන් AC එක on කරනවා. මෙතන කියන්නේ තාම ටයිමර් එක අදාළ ටයිම් එකට එන ගමන් තියෙන්නේ. ඒක නිසා කිසිම ගැටලුවක් නැහැ AC එක on. මේකෙන් කියන්නේ ටයිම් එක අදාළ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ ටයිම් එක අදාළ තත්ත්වයට අදාළ කාලයට ආවොත් මොකද වෙන්නේ? AC එක off කරනවා. ඒක නිසා තමයි මෙතන off කියලා අරන් තියෙන්නේ. right? එතකොට කාමරයේ උණුසුමයි තාම අදාළ උෂ්ණත්වයට වඩා වැඩි. නමුත් සෙට් කරලා තියෙන ටයිම් එක ඉවරයි. ඉවර වුණාම ටයිමර් එක AC එක off කරනවා. පැහැදිලිද? right. ඊළඟට මේ අවස්ථා හතරේදී ස්විච් එක on කරලා තියෙන්නේ. ස්විච් එක on කරනවා කියලා කියන්නේ AC එක on වෙනවා කියන එක. right? එතනදී AC එක on වෙනවා. මෙතන බිඳුව කියලා කියන්නේ ඒ අවස්ථා දෙකේදීම ටෙම්පරේචර් එක low.
ඒ කියන්නේ ස්විච් එක AC එක on කරාට ටෙම්පරේචර් එක අඩු නිසා AC එක ඔෆ් කරනවා. ආයෙත් කලින් අර පළවෙනි පේලි දෙකේ වගේම ටයිමර් එකේ බලපෑමක් ඔතනට එන්නේ නැහැ. මොකද ටෙම්පරේචර් සෙන්සර් එක AC එක ඔෆ් කරනවා. ස්විච් එකෙන් AC එක දාලා තිබ්බට ටෙම්පරේචර් එක අඩු නිසා. ඒක නිසා මේ තත්ත්ව දෙක ඔෆ් කියලා තමයි ඔයගලන්ට ගන්න පුළුවන්. ඊළඟට මේ පේලිය ගත්තොත් මෙතනදී ස්විච් එකෙන් ඔන් වෙලා තියෙන්නේ උෂ්ණත්වයත් වැඩි ටෙම්පරේචර් හයි. ඒ කියන්නේ ස්විච් එකෙනුත් AC එක ඔන් කරලා තියෙන්නේ ටෙම්පරේචර් සෙන්ස් එකත් කැමති AC එක ඔන් කරගෙන ඉන්න. අදාළ ටයිමර් එක සෙට් කරලා තියෙන ටයිම් එක තාම ගත වෙන ගමන් තියෙනවා. ඒක නිසා ටයිමර් එක AC එක ඔෆ් කරන්නේ නැහැ. එතකොට මේ දෙන්නම AC එක ඔන් කරනවා. ඒක නිසා AC එක on state එකේ තියන්න පුළුවන්. මෙතනදිත් ඉහත විදිහටම ස්විච් එකත් on උෂ්ණත්වයත් වැඩි. ඒක නිසා AC එක on වෙලා තියෙන්නේ. හැබැයි ටයිමර් එක ඔෆ් කරනවා. ඒක නිසා AC එක ඔෆ්. රිද්ම පැහැදිලිද? ක්ලියර්ද වැඩේ? හරි. right. right. ඔය විදිහට ආවම මාකින් ස්කීම් එකේ ට්‍රුත් ටේබල් එකට ඒගොල්ලෝ ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි. මේ Q කියන කෙනා ප්‍රශ්නය ඇතුලේ ඩිෆයින් කරලා නැහැ. ඒක නිසා යාව ඩිෆයින් කරනවට එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟට correct input columns 8 combinations. ඒ කියන්නේ මේ තීරු තුනට ABC කියලා තීරු තුන නිවැරදි ආකාරයෙන් දීලා තියෙනවට ලකුණු දෙකක් දීලා තියෙනවා. output column එක හරියට අරගෙන තියෙනවට ලකුණු දෙකක් දීලා තියෙනවා. right. දැන් මේ අවුරුද්දේ මේ ගාන සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් ළමයි දෙගොල්ලම 90%කට වඩා වැඩි ළමයි ලකුණු 3කට එහා පැත්තේ ගියේ නැහැ. මොකද මේ ඔය தත්ත්වය හරියට තේරුම් ගත්තේ නැති නිසා. right. එතකොට ඕක ඇඳගත්තම වැඩේ ලේසි. මේගොල්ලෝ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් අරගන්න කියලා තියෙන්නේ. නේද? SOP එකක් කියලාම නැහැ. right. තාර්කික පරිපතයක් ගොඩනගන්න සත්‍යතාවක් වූ බූලිය ප්‍රකාශනය සරල කිරීමට යොදාගත් බූලියානු බීජ ගණිත නීති පැහැදිලිව දක්වන්න. right. එතකොට SOP එක ලියන එක තමයි ලේසිම වැඩේ. මොකද එකේව දෙකයි තියෙන්නේ. POS එක ලිව්වොත් නිකන් අමාරු වැටෙන තත්ත්වයක් තියෙන්නේ. එතකොට මෙතන SOP එක ලියවිලා තියෙනවා. එයාගෙන් BC බා කියන එක්කෙනා එළියට ගත්තම A බා plus A කියන එක්කෙනා එක බවට පත් වෙලා BC බා කියලා උත්තරේ එනවා. right. එතකොට බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට ලකුණු 3ක් දීලා තියෙනවා. මේ ලෝස් අඩුම තරමේ එකක් හරි ලියලා තියෙනවා නම් එක ලකුණක් දෙනවා. සොලියුෂන් එකට එක ලකුණක් දෙනවා. එතකොට ලකුණු 4ක් එතන හැදෙනවා. උඩ කොටසට ලකුණු 5යි. එතකොට මෙතන ලකුණු 4යි. right. ලකුණු 9යි. සර්කිට් එක අඳිනවට ලකුණු 3ක් දීලා තියෙනවා. අඳින්න කියලා තියෙන්නේ තනිකරම no gates වලින්. right. එතකොට මේ කඩිරි වලින් පෙන්ලා තියෙන කොටස නොඇඳ එතන තනීරක් ඩිස්ප්ලේ කරත් උත්තරේ හරි. කියන්නේ මේක අපි අර කතා කරන කැන්සල් වෙන්න පුළුවන් දෙන්නනේ. not gate එකක් ඉස්සරහින් not gate එකක් කනෙක්ට් වුණා මෙන්න විදිහ. right. සර්කිට් එක අඳින විදිය ගැන කතා කරන්න ඕනද? නැත්නම් සර්කිට් එක ඕකේද?
ඔව් සර්කිට් එක අඳින විදිය ගැන ඕකේ right ඕනනම් කියන්න right මෙතනදී ඕගලන්ට අර අපි සර්කිට් අඳිනකොට කතා කරපු සර්කිට් කොටස් ටික මතක තියෙනවා නම් වටිනවා. දැන් මෙතන තියෙන්නේ b.c බානේ. මේ ඇඳලා තියෙන c බා එක. මෙතන ඇඳලා තියෙනවා b.c බා. ඒ කියන්නේ AND ගේට් එක. සාමාන්‍යයෙන් ඕක ඇඳොත් එන්නේ මේ විදිහටනේ. c වලින් not gate එකක්. ඇවිල්ලා මේ දෙන්නව AND gate එකකින් connect වෙන්න ඕනේ. You have where's my blue pen, Suzu? First find me the blue pen. Okay. Right, එතකොට මේ තියෙන not gate එක තමයි මෙතන ඇඳලා තියෙන්නේ. මේ තියෙන AND gate එක තමයි මෙතනට ඇඳලා තියෙන්නේ. Right. එතකොට මෙතන right circuit එක ඇඳලා ඉවරුණායින් පස්සේ ඔයගලන්ට පුළුවන් not gate දෙක එක ළඟ එනවා නම් ඒ දෙක අස් කරලා දාන්න. right ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් මෙතන තියෙන not එකක් මෙතන තියෙන not එකක් ඒ දෙක change කරන්න පුළුවන්. හරි. දැන් විභාගෙදී ළමයි මතක තියාගන්න මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ගෙන් සරලම ආකාරයෙන් සර්කිට් එක අඳී කියන එක. right ඒක නිසා 11, 12, මේකේ ගේට්ස් හතරම ඇඳලා එන්න එපා. මොකද 19 20 පේපර්ස් වල ඒගොල්ලෝ සම්පූර්ණ ගේට් එක කියන්නේ සර්කිට් එක සරලම ආකාරයෙන් අදී කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ෆයිනල් සර්කිට් එක ඇඳෙනකොට මේකේ ෆයිනල් එක ඇඳොත් ABC A වලින් ඉන්පුට් එකක් නැහැ. B වල එක්කෙනා ওই විදිහට no gate එකෙන් පෙන්වන්න ඕනේ. C වල එක්කෙනත් මේ විදිහට ඇවිල්ලා no gate එකෙන් යනවා කියලා පෙන්නලා ෆයිනලි මේ කොටස තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. right ඒක නිසා සරලම ආකාරය අඳින්න පොඩ්ඩක් හුරු වෙන්න. හරි. එතකොට ඒක හරියට ඇඳොත් ලකුණු 3ක් ඕගලන්ට හම්බෙනවා. ඊළඟට ප්‍රකාශයක් තියෙනවා. ප්‍රකාශය සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. B කොටසේ ස්විචය වායු සමීකරණ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය නොවන බව සමීකරණ යන්ත්‍රයේ පරිශීලකයා කියයි. මෙම කියමනට ඔබ එකඟ වන්නේද? ඔබේ පිළිතුරු සාධාරණීකරණය කරන්න. ඒ ඔයගලන්ට සර්කිට් එක බලලත් ඔක කියන්න පුළුවන්. එක්ස්ප්‍රෙෂන් එක බලලා කියන්නත් පුළුවන්. සර්කිට් එක බලලා කියන්න පුළුවන් සර්කිට් එකේ Q කියන අවුට්පුට් එක හදාගන්න. A කියන ඉන්පුට් එකෙන් කිසිම ලයින් එකක් පාවිච්චි කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් මේ සරල වෙච්ච ප්‍රකාශයේ තියෙන්නේ BC bar කියන ප්‍රකාශය තමයි මේ කියන මේ වායු සමීකරණයේ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන්නේ. එතනට ස්විච් එකට අදාළ වෙන වේරියබල් එක සහභාගී වෙලා නැහැ. කියන දෙපැත්තෙම කතා බහ කරන්න පුළුවන්. මෙතන ES කියලා කියනවාට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ මේක විස්තර කරලා තියෙනවාට තව ලකුණක් දීලා තියෙනවා. right එතනදී කියලා තියෙන input that represents switch is not in the boolean expression circuit or solution, therefore it is not required. right switch එක represent කරන variable එක circuit එකේ හරි එහෙමත් නැත්නම් ප්‍රකාශයේ හරි නැත්නම් විසඳුමේ හරි දකින්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ස්විච් එක අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා.
ඔය විදිහට ලකුණු 15න් කීයද කියලා බලන්න පුළුවන්. හරි. පැහැදිලිද? ළමයි විනාඩියක් මගේ රවුටර් එක charge වෙන්නේ නැහැ. right okay දැන් charge වෙනවා. තප්පරකින් ළමයි right. හරි දෙවෙනි ප්‍රශ්නේ කළා තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ කරපු කවුරු හරි ඉන්නවද? right තුන්වෙනි ප්‍රශ්නේ right තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ ඔව් මේක අර ඩෙන්ගු සම්බන්ධව තිබ්බ ප්‍රශ්නේ නේද? ඒක ඇහලා තිනවා මදුරුවන් මගින් වෛරස් සම්ප්‍රේෂණය වීමෙන් සිදුවන ඩෙන්ගු ආසාදනය අඩු කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන අන්තර්ජාලයේ ඔස්සේ මාර්ගගත සේවාවක් ලෙස පවත්වාගෙන යාමට රාජ්‍ය සෞඛ්‍ය අධිකාරිය තීරණය කළේය. මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සඳහා පරිසරය පිරිසිදු කිරීම, කීට වාසස්ථාන සපයන අනවශ්‍ය බඳුන් විනාශ කිරීම වැනි ඩෙන්ගු පාලනය කිරීමේ ප්‍රවේශ යොදා ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු මෙම සේවාව මගින් සපයයි. right එතකොට මේගොල්ලෝ අහනවා මෙම සේවාව අයත් වන්නේ කුමන ඊ-වාණිජ්‍ය වර්ගයටද කියලා. එතකොට ප්‍රශ්නේ ඇතුළේම ඕගලන්ට පේන්න තියෙනවා මේක රාජ්‍ය සෞඛ්‍ය අධිකාරිය පවත්වාගෙන යන එකක්, අන්තර්ජාලය ඔස්සේ එන මාර්ගගත සේවාවක්, right ඒ වගේම මේක ලබා දෙන්නේ මදුරුවන් මගින් වෛරස් සම්ප්‍රේෂණය වීම ඩෙන්ගු ආසාදනය අඩු කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්. එතකොට මේකේ ස්පෙસિෆිකලි කාටද දෙන්නේ කියලා නෑ. එතකොට ඒ කියන්නේ සමස්තයටම මේක අයිති වෙන්නේ. right ඒ කියන්නේ රජය මගින් සේවාවක් සපයනවා ඒ රාජ්‍ය තුල ඉන්න සියලුම දෙනාට. ඒ කියන්නේ සරලව ගත්තොත් එක පැත්තක තියෙන ගවර්න්මන්ට් අනිත් පැත්තේ ඉන්නේ කන්සියුමර් පාරිභෝගිකයා. ඒකට කවුද අයිති වෙන්නේ කියන එක ස්පෙસિෆයි කරලා නැහැ මෙතන. right ඒක නිසා අපිට සරලව ගන්න වෙන්නේ පොදු ජනතාවට තමයි මේක ඉදිරිපත් කරන්න කියලා. right එතකොට මේක government to consumer නැත්නම් G to C. මෙන්න මෙතන ළමයි මේ වැදගත් දෙයක් තියෙනවා. මෙතන government to citizen කියලා තියෙනවා නම් ලකුණු 2යි දෙන්න කියලා තියෙනවා. ලකුණු 3ක් අයිති මේ ප්‍රශ්නෙට. මෙතන ලකුණු 2යි දෙන්න කියලා තියෙනවා. ඒක නිසා අර මම e-commerce කරනකොට ඔයගලන්ට කිව්වනේ G අකුරෙන් government, C අකුරෙන් consumer. right? මේක සිංහලෙන් ලියනවා නම් රාජ්‍යයෙන් පාරිභෝගිකයාට. right? රාජ්‍යයෙන් ජනතාවට කියලා ලියන්න එපා. right? එහෙම වුණොත් ලකුණු 2යි ඒගොල්ලෝ දීලා තියෙනවා. right? ඊළඟට ප්‍රශ්නය අහලා තියෙනවා මදුරු ව්‍යාප්තිය අවම කිරීම ඉලක්ක කොටගත් තම සේවා ලියාපදිංචි කිරීමට ආයතන වලට ඉඩ සලසා දෙන පරිදි මෙම සේවාව පුළුල් කළහොත්. right? මෙම පුළුල් කළ සේවාවේ ඊ-වාණිජ්‍ය වර්ගය කුමක්ද? දැන් එතකොට පැහැදිලිව මේකෙන් අහුල ගන්න පුළුවන් නේද? සේවා ලියාපදිංචි කිරීමට ආයතන වලට ඉඩ සලසා දෙන පරිදි මෙම සේවාව පුළුල් කරනවා. ඒ කියන්නේ පැහැදිලිවම ආයතනයක් බිස්නස් එකක්. ඒතර තාමත් සර්විස් එක ගවර්න්මන්ට් එකෙන් දෙන්නේ.
ගවර්න්මන්ට් එක දැන් බිස්නස් වලට විශේෂයෙන් කියනවා ඔයගලන්ගේ ආයතනවල ආයතන ලියාපදිංචි කරන්න ගවර්න්මන්ට් එකත් එක්ක මේ මధుර ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා කියලා. එතකොට දැන් ඒක ස්පෙસિෆයි වෙනවා මේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තම ගවර්න්මන්ට් එකෙන් බිස්නස් එකට ලබා දෙන සේවාවක් විදිහට. right? එතකොට ඔය ෆැක්ට් එක ඔය සාධකේ තමයි ලියවෙන්න ඕනේ. මේක G2B නැත්නම් ඒගොල්ලෝ G2E කියලාත් අරගෙන තියෙනවා රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අරගෙන. එතකොට මේක ඉදිරිපත් වෙන්න ඕනේ මෙම සේවාව මාර්ගගතව රාජ්‍යයෙන් ආයතනවලට නැත්නම් ව්‍යාපාරවලට වඩා හොඳයි ව්‍යාපාර කියන එක ලියලා වරහන් තුලේ ආයතන කියන වචනේ එනවනම් මොකද අපේ පොදු වචනේ වෙන්නේ ව්‍යාපාරය රාජ්‍යයෙන් ව්‍යාපාරවලට ලබා දෙන සේවාවක් නිසා. right? එතකොට G2B හරි G2E හරි සඳහන් කිරීම වෙනුවෙන් එක ලකුණක් දීලා තියෙනවා. explanation එකට එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟට තුන්වෙනි කොටසේ අහලා තියෙනවා හඳුනා ගන්නු ලැබූ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු රාජ්‍ය අධිකාරියට මාර්ගගතව ලබා දීමට ලියාපදිංචි සංවිධානයක් තමන් සඳහාම සේවාවක් සපයා ගන්නා බව උපකල්පනය කරන්න. මෙම සේවාව B2B සේවාවක් ලෙස නිවැරදිව සැලකිය නොහැක්කේ ඇයි? sorry. ළමයි විනාඩියක්. හරි. එතකොට මෙතන අහන්නේ හඳුනා ගන්නු ලැබූ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු රාජ්‍ය අධිකාරියට මාර්ගගතව ලබා දීමට ලියාපදිංචි වූ සංවිධානයක්. තමන් සඳහාම සේවාවක් සපයා ගන්නා බව උපකල්පනය කරන්න. දැන් මෙතනදී සේවාව ලබා දෙන කෙනා හරියට අඳුනගෙන හිටියා නම් මේකට උත්තරය අරගන්න පුළුවන්. සේවාව ලබා දෙන්නේ කවුද? රාජ්‍ය මගින්. එතකොට මේගොල්ලෝ මේ තමන් සඳහාම සේවාවක් ලබා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? කියන්නේ දැන් මම මගේ ආයතනය ලියාපදිංචි කරනවා රජයත් එක්ක මේ මధుර ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා මම සේවාවන් සපයනවා කියලා. එතකොට ඒක government to business සේවාවක් විදිහට අපි B වලදී කතා බහ කරා. එතකොට ඒ සේවාව මම මගේ ආයතනයටම අරගන්නවා. right? නමුත් තාමත් සේවාව ලබා දෙන්නේ කවුද? government එකේ. right? ඒක නිසා මේක government to business කියලා අපිට අරගන්න sorry business to business කියලා අපිට අරගන්න බෑ. right? එතනදී මේක ඇත්තටම සේවාව සපයන්නේ කොහොමද? business එක පැත්තෙන් government එකට සේවාවක් මේ සපයන්නේ. මොකද business එක තමන්ගේම ආයතනය පිරිසිදු කරගන්න. right? ඒක government එක side එකට සිදුවෙන සේවාව. right? ඒක නිසා මේක B2B කියලා ගන්න බෑ. මගේ business එකටම සේවාවක් සැපීම. ඇත්තටම සේවාව සපයන්නේ government එකට. මధుර පාලනය කර ගැනීම සඳහා සේවාව මගේ ආයතනයේ මම සුද්ධ කරගෙන මම මේ සේවාව government එකට තමයි ලබා දීලා තියෙන්නේ. ඒක නිසා මේක B2B කියලා අරගන්න බෑ. මේක B2C සේවාවක් විදිහට sorry B2G සේවාවක් විදිහට තමයි අපිට අරගන්න වෙන්නේ. business to government. right? දැන් ඔය මේ ප්‍රශ්නේම කතා බහ කරලා තිබ්බනම් මේ රාජ්‍ය අධිකාරියක් නොවි පුද්ගලික ආයතනයකින් මේ ඩෙංගු මදුරුවන් පාලනය කරන කතා බහ සිද්ධ වෙනවා. ඒ පුද්ගලික ආයතනයේ
මගේ ආයතනයේ ලියාපදිංචි කරනවා ව්‍යාප්තිය අඩු කරගන්න. ඒ අවස්ථාවෙම මේ සිනාරියෝ එක කතා කරොත් එහෙම තියෙන වෙලාවක මම මගේ ආයතනය පිරිසිදු කරගෙන ඒ සේවාව සපයනවා. අන්න එතකොට ඒක බිස්නස් ටු බිස්නස් කියලා ගන්න පුළුවන්. මොකද මට කියන්නේ මේ ඩෙන්ගු මදුරු ව්‍යාප්තිය වැළැක්වීම කරන්නේ බිස්නස් එකකින්. ඒ මගේ ආයතනය මමම සුද්ධ කර ගැනීම මම විසින් මේ ඩෙන්ගු ව්‍යාප්තිය අඩු කිරීම සඳහා සේවාව සපයන ආයතනයට සිදු කරන සේවාවක්. right? එහෙම වුණා නම් B2B කියන්න පුළුවන්. මෙතනදී සිද්ධ වෙන්නේ මම මේක රාජ්‍යයට සපයන සේවාවක් විදිහටයි සැලකෙන්නේ. ඒක නිසා ඒක B2G කියලා තමයි අරගන්න තියෙන්නේ. පැහැදිලිද ළමයි ඔය පොයින්ට් එක? right. එතකොට ඒක ලකුණු තියෙන ප්‍රමාණය වැඩි ළමයි B2G කියලා හඳුනාගත්තට එක ලකුණයි විස්තර කරාට ලකුණු 4ක් දීලා තියෙනවා. right. තුන්වෙනි කොටසේ අහලා තියෙනවා. sorry D part එකේ අහලා තියෙනවා. ඩෙන්ගු මදුරන් සිටින බවට අනාවරණය කරගත් ස්ථානවල අයිතිකරුවන්ට දඩ අය කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමට විශේෂඥ පද්ධතියක් යෝජනා කෙරේ. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ සහ වසංගත රෝග ඒකකයේ විශේෂඥවරුන්ගෙන් උපදෙස් ලබා ගනී. විශේෂඥ පද්ධතියේ දැනුම් සමුදාය ගොඩනැගීම සඳහා එක් එක් විශේෂඥයාගෙන් අපේක්ෂා කරන ප්‍රධාන දායකත්වය සඳහන් කරන්න. ඒක පොඩි ඉංගියකුත් දීලා තියෙනවා ඔයගලන්ට එක් විශේෂඥයෙකුගේ දායකත්වය අනෙක් විශේෂඥයාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ආදානයක් විය යුතුයි කියලා. දැන් මේ හදන්න එක්ස්පර්ට් සිස්ටම් එකක්. එක්ස්පර්ට් සිස්ටම් එක කියලා කියන්නේ මොකද්ද? මානව විශේෂඥයෙක්ව අනුකරණය කරන්න පුළුවන් පද්ධතියක්. හැබැයි මේක මානව විශේෂඥයා නැතුව මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. මානව විශේෂඥයා සිස්ටම් එකේ එක පැත්තක ඉඳගෙන එයාගේ දැනුම දෙන්න ඕනේ. right? එහෙම දැනුම දුන්නොත් තමයි එක්ස්පර්ට් සිස්ටම් එකේ knowledge base එක කියන එක අප්ඩේට් වෙන්නේ. මෙතනට එක්ස්පර්ට් main expert එයාගේ knowledge දෙන්න ඕනේ. right? එතකොට මෙතන තියෙනවා inference engine කියලා එකක් expert system එක ඇතුලේ. ඒකෙන් මානව විශේෂඥයාගේ දැනුම අරගෙන ඉන්ටර්ෆේස් එකක් හරහා අදාළ යූසර්ට පණිවිඩය එයාගේ රික්වෙස්ට් ගන්නවා, එයාට රිප්ලයි කිරීම කරනවා. right? දැන් මේ අහන්නේ මෙන්න මේ human expert ගෙන් අවශ්‍ය වෙන knowledge එක මොකක්ද කියලායි ඔය අහන්නේ. එතකොට මේගොල්ලන්ගේ උවමනාව මොකද්ද? ඩෙන්ගු මදුරුවන් සිටින බවට අනාවරණය කරගත් ස්ථානවල අයිතිකරුවන්ට දඩ අය කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමට තමයි විශේෂඥ පද්ධතියක් උවමනා කරන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් ගෙදරක හම්බුනොත් ඩෙන්ගු මදුරුව ඩෙන්ගු කීටයෝ ඉන්නවා කියලා එයාට කොච්චර දඩයක් නියම කරන්න ඕනේද කියන එක තීරණය කරන්නේ මේ එක්ස්පර්ට් සිස්ටම් එකේ. එක්ස්පර්ට් සිස්ටම් එකට ඒක තීරණය කරගන්න මේ නීතිපති දෙපාර්තමේන්තුව කියන ආයතනයේ ඉන්න විශේෂඥයාගෙනුයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉන්න විශේෂඥයාගෙනුයි තමයි උපදෙස් ලබා ගන්න හදන්නේ. කියන්නේ දෙන්නෙක්ගෙන් knowledges දෙකක් එන්න ඕන. එතකොට දැන් නීතිපති දෙපාර්තමේන්තුව තමයි ඔය දඩ පිළිබඳව කටයුතු කරන්නේ. මොකද ඒක නීතියට අදාළ දෙයක්. හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවට දඩයක් නියම කරන්න නම් ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ දඩය නියම කරන එකේ తত্ত্বය මොන වගේද කියලා. දැන් අපි පාරේ වාහනයක් එලවනකොට මාර්ග නීති කඩ කරාම ඒ මාර්ග නීතිය කඩ කිරීමට අදාළව තමයි දඩය දෙන්නේ.
ඒතර මාර්ග නීතිය සුදු ඉර කපලා ඕවර්ටේක් කරොත් ඒකට එක ආකාරයක දඩයක්. කහ ඉර මත ඕවර්ටේක් කරොත් ඒකට තවත් ආකාරයක දඩයක්. ඒතර වරදේ ස්වභාවය කියන එක තීරණය කරන්නේ පොලිසිය. ඒකට කොච්චර දඩයක් නියම කරනවාද කියන එක තීරණය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඒ වගේම තමයි මෙතන. මේ ඩෙන්ගු මදුරුවන්ගේ භයානක කියන්නේ ව්‍යාප්තියේ භයානකකම. ඒක කොච්චර ඩෙන්ගු මදුරු ව්‍යාප්තියට බලපානවද? මේ නිවසේ ඩෙන්ගු කීටයන් හමුවීම ව්‍යාප්තියට මොන ආකාරයෙන් බලපානවද කියන එක තීරණය කරන්න වෙන්නේ වසංගත රෝග විද්‍යාංශයට. ඒතර ඒගොල්ලන්ගෙන් එන්න ඕන දැනුම තමයි මේ ඩෙන්ගු මදුරු ව්‍යාප්තියේ තියෙන බලපෑම නැත්තම් ඒකේ ඝනත්වය නැත්තම් ඒකෙන් එන ඉෆෙක්ට් එක කොච්චරද කියලා තීරණය කිරීමේ ඥානය නැත්තම් දැනුම. රයිට් ඒක අපි සරලව ගත්තොත් එක ස්ථානයක් නම් තියෙන්නේ ඒකේ ව්‍යාප්තියට මෙච්චරයි. ස්ථාන දෙකක් නම් ඒකේ එක ව්‍යාප්තියට කරන බලපෑම ඊට වඩා වැඩි. එතකොට අපි උදාහරණයක් විදිහට අපි ග්‍රේඩ් කරනවා කියලා හිතමු. එක ස්ථානයක් නම් තියෙන්නේ ඒක C ග්‍රේඩ් ගෙදරක්. ස්ථාන දෙකක් තියෙනවා නම් B ග්‍රේඩ් එකේ ගෙදරක්. ස්ථාන තුනක් තියෙනවා නම් A ග්‍රේඩ් එකේ ගෙදරක්. රයිට් ඒ වගේ ග්‍රේඩින් සිස්ටම් එකක් මොකක් හෝ ආකාරයකට තත්වය මොන වගේද කියලා හඳුනා ගැනීමට අවශ්‍ය දැනුම දෙන්නේ වසංගත රෝග විද්‍යාංශය. අන්න ඒ දැනුම පාවිච්චි කරලා එතකොට ඒ කියන්නේ ග්‍රේඩ් එක පාවිච්චි කරලා නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් හරි A ග්‍රේඩ් ගෙදරක් නම් රුපියල් 1000ක දඩයක්. B ග්‍රේඩ් එකේ ව්‍යාප්තියක් නම් තියෙන්නේ රුපියල් 2000ක දඩයක්. C ග්‍රේඩ් එකේ ව්‍යාප්තියක් නම් තියෙන්නේ රුපියල් 5000ක දඩයක් කියලා තීරණය කරගන්න. එතකොට එක්ස්පර්ට් සිස්ටම් එකකට අවශ්‍ය වෙන්නේ ඔය කියන දැනුම් වර්ග දෙක තමයි. පැහැදිලිද? right එතකොට මාකින් ස්කීම් එකේ තියෙන්නේ law එක නීතියට සඳහා to prepare fine calculation mechanism according to the criticality of the identified place. ඒ කියන්නේ හඳුනා ගන්න ස්ථානයේ තියෙන භයානකකම නැත්නම් critical කියලා අපි කියනවා කොච්චර සංවේදීද අපරාගිට critical කියන වචනේ සිංහල වචනය අමෙන්නමයි අර්බුදකාරී අවදානම් තත්ත්වය. right එතකොට කොච්චර අවදානම්ද කියන එක මත තමයි ෆයින් එක දඩේ කැල්කියුලේට් වෙන්නේ. right එතකොට වසංගත රෝග විද්‍යාංශයෙන් එන්න ඕනේ අවදානම කොපමණද යන්න තීරණය කිරීමට අදාළ වෙන දැනුම. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුවෙන් එන්න ඕනේ අවදානමට අදාළව දඩය කොපමණද යන්න තීරණය කිරීමට අදාළ දැනුම. පැහැදිලිද? ඔව්ලමයි right හරි එතකොට නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් එන්න ඕන දැනුමට ලකුණු 3ක් දීලා තියෙනවා. වසංගත රෝග විද්‍යාංශයට අදාළ වෙන්න ඕන දැනුමට ලකුණු 2ක් දීලා තියෙනවා. ඒ විදිහට ලකුණු 5ක්. good. ලකුණු 5ක් දීලා තියෙනවා. හරි
හතරවෙනි ප්‍රශ්නේ කරලාද ළමයි තියෙන්නේ? Now where's the black pen? Give me the black pen. පස්වෙනි ප්‍රශ්නේ Where's the black pen? I don't have a black pen, Susu. No. You have to wait until the blue one is right. පස්වෙනි ප්‍රශ්නේ කරාද? right. හරි. පස්වෙනි ප්‍රශ්නයට අදාළව තියෙන ER diagram එකක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන කියලා තියෙන්නේ. එතකොට ඒකට අදාළව ER diagram එක මෙන්න මේ ආකාරයේ විය යුතුයි බලන්න. ER diagram එක ඇඳිලා තියෙනවද කියලා හරි විදිහට ඉන්නලා මම මේකේ ෆොටෝ එකක් අරගෙන දෙන්න. right බලන්න ළමයි මේ විදිහට ඇඳිලා තියෙනවද කියලා. මේකේ මේ කඩේරි වලින් රවුන්ඩ් කරලා තියෙන කොටසට වෙනම ලකුණු දුන්නේ. මේකේ තියෙනවා ශිෂ්‍යයාට ඈත් වෙනවා ලැප්ටොප් එකක්. ශිෂ්‍යයා අයදුම් කරනවා ෆයිනෑන්ෂල් සපෝට්. ඒ කියන්නේ ඒකේ ප්‍රශ්නයකට කියලා තියෙන මොන විදිහද? මූල්‍යමය ආධාර. ශිෂ්‍යයා අයදුම් කරනවා මූල්‍යමය ආධාර වලට. ශිෂ්‍යයා ලියාපදිංචි වෙනවා අදාළ විශ්වවිද්‍යාලය සමග. එතකොට ලැප්ටොප් එක සම්බන්ධයෙන් කතා කරනකොට ඔයගලගේ ප්‍රශ්නේ කතා වෙලා තියෙනවා ලැප්ටොප් එකට අදාළව මෙන්න මේ කියන දේවල් තියෙනවා කියන එක නේද? මෙතන කියලා තියෙනවා එක් ශිෂ්‍යයාට ලබා දුන් ලැප්ටොප් පරිගණකයේ විස්තරය මාදිලිය අනුක්‍රමික අංකයේ වගකීම් කාලය වැනි දේවල් ලබාගත හැකි විය යුතුමය. එතකොට මේ මාදිලිය අනුක්‍රමික අංකය වගකීම් කාලය කියන ඒවා ඔයාගේ ER diagram එකට එන්න ඕනේ. right. ඊළඟට මූල්‍යමය ආධාර පූර්ණ හෝ අර්ධ වශයෙන් එනවා කියලා තියෙනවා. right. එතකොට ඒක ඔයගලගේ financial support එකේ මේ payment type කියන තැන settle වෙන්න ඕනේ. right. ඊළඟට financial support නැත්නම් මූල්‍යමය ආධාර වර්ග දෙකක් තියෙනවා නේද? මහ පොළ ශිෂ්‍යත්වය හා ශිෂ්‍යාධාර වැනි කියලා තියෙනවා. ඒ කියන්නේ එයාට අදාළව නමක් තියෙනවා කියන එක. ෆයිනෑන්ෂල් සපෝට් එකට අදාළව නමක් තියෙනවා කියන එක. ඒ විදිහට ලැප්ටොප් එකේ ෆයිනෑන්ෂල් සපෝට් වලයි ඔය කියන ඇට්‍රිබියුට්ස් ටික එන්න ඕනේ. ඊළඟට මෙන්න මේ ඩිස්ක්‍රිප්ටිව් දෙන්න ලාස්ට් ඩේට් එකයි ඇකඩමික් ඉයර් එකයි ඔයගොල්ලෝ අල්ලගන්නේ. මෙතන කියලා තියෙනවා මේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට තෝරා ගන්නා ලද අපේක්ෂකයන් එම අධ්‍යයන වර්ෂය සඳහා උන්ට ලබා දුන් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි විය යුතුය. එතනදි කියලා තියෙන්නේ අපේක්ෂකයන් එම වර්ෂය සඳහා ලබා දුන් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වෙන්න ඕන කියලා. right. එතකොට වර්ෂය කියන එක අපේක්ෂකයාට විතරක් සම්බන්ධ කරලා කතා කරන්න වෙන්නේ නැහැ. අපේක්ෂකයා මේ වර්ෂය සඳහා මේ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වෙනවා. තව අපේක්ෂකයෙක් තවත් වෙනත් වර්ෂයක් සඳහා වෙනත් විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙන්න පුළුවන්. right. ඊළඟට මේ එක් විශ්වවිද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන අවසන් දිනට පෙර ලියාපදිංචි නොවන අපේක්ෂකයන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශය අහිමි වනු ඇත.
එතකොට විශ්වවිද්‍යාල අපේක්ෂකයෙක් අවසන් දිනට පෙර ලියාපදිංචි විය යුතුයි. ඒතර අවසන් දිනය කියන එක ඒ අදාළ අපේක්ෂකයාට මේ අවුරුද්දේ රෙජිස්ටර් වෙන අයට මේ අවුරුද්දේ අවසන් දිනේ තමයි අදාළ වෙන්නේ. ඒක දෙන්නේ යුනිවර්සිටි එකෙන්. ඒ නිසා යුනිවර්සිටි එකෙන් අපේක්ෂකයන්ට ලබා දෙන අවසාන දිනයක් තියෙනවා. right? ඔය හේතු දෙක නිසා අධ්‍යයන වර්ෂයයි අවසන් දිනයයි කියන දෙන්න registered with නැත්නම් ලියාපදිංචි වීම කියන relationship එක මත හැඩගැහෙන්න ඕන. එතකොට වෙනම තියෙනවා මේ අපේක්ෂකයා අයදුම් කරනවා විශ්වවිද්‍යාල වලට කියලා. right? ඒක මෙන්න මේ කොතනද එතන අපිට අල්ලගන්න තියෙන්නේ. ඔව් මෙන්න මෙතනින් ඒක අල්ලගන්න තියෙන්නේ මේ අන්තිමට එක. sorry මූල එතන තියෙන මූලිකම ආධාර සඳහා. ඒක අපිට උපකල්පනයක් එක්ක ගන්න වෙන තත්ත්වයක් තියෙන ළමයි. ඔව්. අයදුම් කරනවා කියන එක වෙනම සලකලා බලන්නේ නැහැ. right? ඒකට වෙනම ලකුණක් දීලා තියෙනවා ඔයගලන්ගේ මාකින් ස්කීම් එකේ. right? මේකට ලකුණු ටික ගිහිල්ලා තියෙන්නේ entities හතරට එක ලකුණ ගානේ. right? तर මේකට එක ලකුණයි, මේකට එක ලකුණයි, මේකට එක ලකුණයි, මෙතනට එක ලකුණයි. ඊට පස්සේ කියලා තියෙනවා relation with correct cardinalities. එතකොට මේක හරියට මේ දේවල් හරියට අරගෙන තියෙනවා නම් ඒ තුනට ලකුණු එක ගාන නැවත ගිහිලා තියෙනවා. ඊළඟට acceptable attributes attached to any entity 1 mark each maximum 5. ඔව්. attributes වලට එල්ලලා තියෙන මේ තුන් දෙනාටයි මේ දෙන්නටයි entities වලට එල්ලලා තියෙන ඒකට අදාළව මෙතනට ලකුණු 3යි මෙතනට ලකුණු 2යි. ඊළඟට attributes attached to relation. ඒ කියන්නේ මේ academic year එකයි last date එකටයි උතට ලකුණු දෙකක් ගිහිලා තියෙනවා. මේ කඩේරි වලින් තියෙන කොටසට එක ලකුණක් වෙනම දීලා තියෙනවා. ওই විදිහට තමයි ලකුණු ටික ගිහිලා තියෙන්නේ. එතකොට ඔය කියන දේවල් දැන් රිලේෂන්ෂිප් එක එහෙම බලනකොට අනිවාර්යෙන් මොනවාද cardinality කියන එක 1 to 1 1 to many කියන එක හරියට මැච් කරගන්න. ස්ටුඩන්ට් එකයි ලැප්ටොප් එක අතරයි 1 to 1 තියෙන්නේ. ස්ටුඩන්ට් ෆයිනෑන්ෂියල් සපෝට් අතර many to many. ස්ටුඩන්ට් එකයි යුනිවර්සිටි අතරයි ස්ටුඩන්ට් පැත්ත many, යුනිවර්සිටි පැත්ත 1. පැහැදිලිද ළමයි? තව කොහේ හරි විස්තර කරගන්න ඕනේද? හරිනම් කියන්න ළමයි.
right. අන්තිම ප්‍රශ්නේ කරපුවා ඉන්නවද? හයවෙනි ප්‍රශ්නේ කරපු අය all right හරි එහෙමනම් ළමයි හය කරපු කවුරුත් නැහැ right එහෙමනම් ලකුණු ටික දාගන්න ඊළඟ දවසේ එතකොට අපි 2018 පේපර් එක දැන් ෆිසිකල් ක්ලාස් එකේ යනවනේ ඉරිදා ක්ලාස් එකේ ඔන්ලයින් ක්ලාස් එකේ අපි පටන් ගන්නේ 2019 right ඒ නිසා 2019 MCQ පේපර් එක කරලා එන්න ඒක අපි එදා උදේට කතා කරගමු එතකොට අපිට 16යි 23 කියන දවස් දෙකේ 2019 පේපර් එක ඉවර කරගන්න පුළුවන් අපි බදාදට 2018 පේපර් එක ඉවර වෙනවා එතකොට 19යි 26යි කියන දවස් දෙකේ 2020 පේපර් එක අපිට ඉවර කරගන්න පුළුවන්. right එහෙම කරොත් අපිට 26 කියන දවසෙන් ගොඩක් දුරට කතා බහ නතර කරන්න පුළුවන්. ඔයගලන්ට ඉස්සරහට එතකොට 30 ඉඳලා ඒ කියන්නේ 26 ඉඳලා දේවල් ටික ඕකේ කරගන්න යන්න පුළුවන්. ඔයගලන්ට මොනවා හෝ කතා බහ කරන්න අවශ්‍ය නම් 30 වෙනිදා ඔන්ලයින් එකක් arrange කරගන්න පුළුවන්. අපි දෙවනිදා වෙනකොට දෙක පන්තියේ ළමයි ගොඩක් වෙලාවට කරන්න බැරි වෙයි මොකද රජයෙන්ම කියලා තියෙනවා සතියකට කලින් නතර කරන්න කියලා. ඒක නිසා අපි පුළුවන් තරම් try කරමු 26 වෙනකොට දේවල් ටික ඉවර කරගන්න. හරි. එහෙමනම් ගිහිල්ලා එන්න බදාදා 2018 දෙවෙනි කොටස ගැන කතා බහ කරනවා. right. හරි. thank you very much හැමෝටම. ගිහිල්ලා එන්න.